අද අපි SCQ දෙකක් තමයි කතා කරන්නේ. මේකේ අපි කරන විදිහ තමයි අපි මුලින්ම මේ වගේ ප්‍රශ්නේ ඔයගලන්ගේ ස්ක්‍රීන් එකේ දානවා. මේ ප්‍රශ්නේ ඔයගොල්ලෝ දැක්කට පස්සේ මේ ටික කියවලා අදාළ විදිහට උත්තර ලියන්න පටන් ගන්න ඕන. විනාඩි 10ක් අපි දෙනවා ඔයගලන්ට. මේ විනාඩි 10 ඇතුළතදී මේ ප්‍රශ්නෙට මේ SCQ එකකට ඔයගොල්ලෝ උත්තර ලියලා ඉවර වෙන්න ඕනේ. ඊළඟ විනාඩි 15 දී අපි මේක ඩිස්කස් කරනවා. හරි. එතකොට මේ SCQ එක කරලා තව SCQ එකක් තියෙනවා. ඒකත් ওই විදිහටම තමයි සිද්ධ වෙන්නේ. හරි. එහෙනම් අපි පටන් ගමු. පළවෙනි එක තියෙන හේලික්සිය දුන්නක් සම්බන්ධ ගානක්. මේ ගාන හොඳට කියවලා කොටසින් කොටස ස්ක්‍රීන් එකේ වැටේ. ඒ රෝම ඉලක්කම් දදා ඒවට පිළිවෙලට උත්තර ලියන් යන්න. මේ කතා කරපු ප්‍රැක්ටිකල් එකකින් තියෙන SCQ එකක්. හරි. පටන් ගමු. හරි අපි ගන්නට යමු. තව විනාඩියකින් අපි ඊළඟ කොටසට මාරු කරනවා. පොඩි ප්‍රශ්න දෙකක් තියෙන්නේ තියරි වලින් දීලා තියෙන්නේ. මේව දැනගත යුතු ඒවා. හරි ඊළඟ කොටසට යනවා. ඔගේ රෝම ඉලක්කම් දෙකට මේ අපි ආයි රූපේ පෙන්නන්නම්.
ඒ රූපේ පොඩ්ඩක් පොතට දාගෙන ඒ අදාළ තැනින් ඒ කරන කියන නිර්මාණය කරන්න. හරි. රූපේ තව එකපාරක් දාලා අපි ඊළඟ කොටසට යනවා. හරි, ඔන්න ඔය රූපේ අපි කොතනින්ද ඔය දර්ශීය කූර කියන එක යොදන්න ඕනේ කියන එක රූපයක් හදලා මාක් කරනවා. හරි, ඊළඟ කොටසට යනවා. ඊළඟ කොටසට යනවා. උතන් තියෙන්නේ එක් දෝලනයකට ගතවන කාලය ආසන්නව සිම්පල් T වෙනවලු. හරි? මේක එච්චර වෙන්නේ නැහැ සිම්පල් T කියලා තියෙන්නේ. හරි, ඊළඟ කොටසට යනවා.
පස්තාරේ යට ටික පේන්නේ නැද්ද? තව පොඩ්ඩක් යට ටිකක් පේන්න ඕනේ. දැන් හරි. හරි ඊළඟ ප්‍රශ්නේ දාන්නකො. ප්‍රශ්න කියවන්න ඊට පස්සේ අපි ආයේ පස්තාරේ දාන්න. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ඊට පස්තාරයේ භාවිතයෙන් හේලික්ස් දුන්නේ දුරු නියතේ K-හි අගය SI ඒකක වලින් ගණනය කරන්න. 5 වල වර්ග සමානයි 10 ලෙස ගන්න කියලා දීලා තිනවා පොඩ්ඩක් ලේසි වෙන්න. හරි. හරි දුරු නියතේ K කියනක ගන්න තියෙන්නේ. හරි ඊට පස්සේ අහනවා රෝම ඉලක්කම් දෙකේදී ශුන්‍ය නොවන අන්තක්ඛණ්ඩයක් ලැබීමට හේතුව මොකක්ද කියලා දක්වන්න කියලා. හරි. දැන් ආයි පස්තාරේ දාන්න. පස්තාරේ බලාගෙන මුලින් දුරු නියතය කොච්චරද කියලා හොයන්න ඕනේ. පස්තාරේ ඔය තියෙන දත්ත වලින් දෙවෙනි එක. ඇයි මේකේ ශුන්‍ය නොවන අන්තක්ඛණ්ඩයක් ලැබෙන්නේ? ඒකට හේතුවක් හිතන්න ඕනේ. කරන්න. විනාඩි 2යි දෙන්නේ දෙකටම. ආයෙ පොඩ්ඩක් ගාන දාන්න. ගාන දාලා ආයෙ පොඩ්ඩක් කියවන වෙලාව දීලා පස්තාරට එන්න. ඊට පස්සේ 7 වෙනි පිටුවේ තියෙන ටික දාන්න. හරි ආයෙ පස්තාරට එන්න. හරි වෙලාව ඇති. පොඩේ දාන්න. හරි. මේ ගාන දැකලා පුරුදු කට්ටිය අත උස්සන්න බලන්න. මේ ගාන දන්න අඳුරන කට්ටිය. පොඩ අත උස්සන්න බලන්න. කොහෙද හරි මේක මීට කලින් දැකලා තියෙනවා. පොඩ අත උස්සන්න බෑ. දැකලා තියෙනවනේ විතරක් අත උස්සන්න. හරි හොඳයි. මේක තමයි 2021 අවුරුද්දේ කියන්නේ මේ දවස් කිහිපයකට කලින් හම්බෙච්ච පේපරේ තියෙන පළවෙනි SEQ එක. පැහැදිලිද? පළවෙනි SEQ එක 2021 අවුරුද්දේ. ඉතින් මේ ප්‍රැක්ටිකල් එක අපි කතා කරපු ප්‍රැක්ටිකල් එකක් ඔයගලන්ට මතක ඇති. අපි කතා කරා ඔය දෝලන කාලාවෘතයේ හෙවීම සම්බන්ධව ප්‍රැක්ටිකල් දෙකක්. එකක් තමයි සරල අවලම්බයක් අරගෙන අර බෝලයක් එල්ලලා නූලක අර ඕගොල්ලොත් එක ප්‍රැක්ටිකල් එකක් කරේ පන්තියේදී මතක ඇතිනේ. අන්න ඒක කතා කරා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා මෙන්න මේ වගේ දුන්නක ස්කන්ධයක් සම්බන්ධ කරාම කොහොමද ඒකට අදාළව කාලාවර්තය හොයන්නේ, මෙයාගේ දුර්නියතය හොයන්නේ, අරවා මේවා ටිකක්. හරි ඊට පස්සේ මේක කතා කරලා මේක ප්‍රැක්ටිකල් දෙක තුනක් කතා කරා. තව මෙන්න මේවත් පාස් පේපර්ස් වල අහලා තියෙනවා කියලා මම කිව්වා. ඊටිකත් බලා ගන්න කියලා. ඔන්න මේ පාරත් ඒ જાතියින් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඉතින් මේක අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. ගොඩක් තියරි කොටස් වලින් අහන්නේ. වැඩිපුර හිතන්න තියෙන කාරණාවකට තියෙන්නේ අන්තිම ප්‍රශ්නේ විතරයි.
අන්තිම ප්‍රශ්න විතරයි වැඩිපුර හිතන්න තියෙන කාරණාවකට තියෙන්නේ. හරි. මේක past papers කිහිපයක්ම තිබිලා තියෙනවා මීට කලින්. යාන්ත්‍ර විද්‍යාව යටතේ අහලා තියෙනවා මේකේ SCQ. ඊට පස්සේ දෝලනා තරංග පාඩම යටතේත් මේකේ SCQ මීට කලින් අහලා තියෙනවා. හරි. මම කියනවා ඒක SCQ එකක්. ඔයගොල්ලෝ පස්සේ බලන්න අද මම දාන්නේ නැහැ ඒක බෝඩ් එකේ. මේ ස්ක්‍රීන් එකේ දාන්නේ නැහැ. 2008 අවුරුද්දේ SCQ එක බලන්න පස්සේ. හරි මේක අපි ඩිස්කස් කරාට පස්සේ 2008 අවුරුද්දේ දීලා තියෙන SCQ එක බලන්න ඒක කරලා ගියපු ළමයෙක්ට මේක අමාරුයිද නැද්ද කියලා. හරි. මොකද ඒකේ දීලා තියෙන අර දත්ත අරෝමයාව එක ගත්තාම මේකේ අන්තිම රෝම ඉලක්කමට පවා උත්තරයක් තියෙනවා. හරි මේකේ අන්තිම රෝම ඉලක්කම අහනවා ඒ පස්තාරයට ධන අන්තක් ඛණ්ඩයක් තියෙනවා. ඒකට උත්තරේ පවා මේ 2008 පේපරේ කරපු ළමයාට තියෙනවා. පැහැදිලිද? නිසා පාස් පේපර්ස් කිරීම අනිවාර්යයි හොඳේ. පාස් පේපර්ස් කිරීම අනිවාර්යයි. ඉතින් අපි පාස් පේපර් ප්‍රෝග්‍රෑම් එකේ දැන් 1991 පේපර් ඉවරයි. හරි 1992 ඉඳන් 96 වෙනකන් පේපර්ස් ටික ඕගලන්ට ඉදිරියට ලැබෙයි. ඊට පස්සේ ඒකෙත් අපි ඉස්සරහට කරගෙන යන වැඩ ටික මේ ටික සියල්ලම කරගත්තට පස්සේ ඕගලන්ට මේ පේපර් එකට හොඳ අඩිතාලමක් වැටෙනවා. හරි. හරි අපි එහෙනම් ටක් ගාලා බලමු කොහොමද මේකට අපි උත්තර ලියන්නේ. මේකේ පළවෙනි එකේ කිව්වා මෙන්න මෙහෙම දුනු නියතයේ කේවන දුන්නක් එල්ලලා තියෙනවා. ඒකේ තියෙනවා ස්කන්ධයේ m1 මෙන්න මේ වගේ පොඩි බාරකුත් දාලා මේ දුන්නේ ස්කන්ධය ගණන් ගන්න එපා කියලා කිව්වා. දුන්න සැහැල්ලු දුන්නා. ස්කන්ධේ නැති දුන්නා කියලා දැනට සලකන්න කියලා කිව්වා. පළවෙනි රෝම ඉලක්කම යටතේ ඇහුවා. මෙන්න මේ කියන දුන්නේ හරි මේක අපි සරල අනුගති චලිතයක් ඇති කරොත් මේක ඇතිවන දෝලන කාලාවර්තය සඳහා ප්‍රකාශනයක් ලියන්න කියලා. තනිකරම තියෙන්නේ. කොහොමද අපි මතක තියාගන්නේ? t සමානයි 2.5 කොහොමත් එනවා. මෙතන තියෙන වර්ගමූල. වර්ගමූල ඇතුලේ දෙන්නයි ඉන්නේ. කොහොමද ඉන්නේ? එක්කෙනෙක් කියනවා ළඟ කියලා, එක්කෙනෙක් කියනවා මොකෝ කියලා නේ. ළඟ කියන එක තිබ්බේ සරල අවලම්බයට. මෙයාට තියෙන්නේ t සමානයි 2.5 මොකෝ කියන එක. මොකෝ කියලා කියන්නේ ඇයි? උඩ m එක යට k එක. පැටලෙන්නේ නැති වෙන්න තමයි අපි මොකෝ කියලා කියන්නේ. නේද? හරි එහෙනම් t සමානයි 2.5 m යට k වර්ගමූල කියලා දාන්න ඕනේ. වර්ගමූලය අමතක වුණොත් ලකුණු කැපෙනවා. හොඳේ. දෙවෙනි එකේ කියනවා මේකටයි පස්තාරයක් අඳින්න යනවලු. මේක පස්තාරය ඇඳීම සඳහා මේ සමීකරණය සකස් කරා. අර කියපු පාස් පේපර්ස් හැම එකෙම මේක අහලා තියෙනවා. හරි ප්‍රැක්ටිකල් එකෙත් මේ දේ මෙහෙමම කරනවා. හරි තනිකරම ඉගෙන ගත්ත ඒවා නැවත වමාරන්න තියෙනවා. එහෙනම් මේකේ පස්තාරය අඳිද්දී වැඩි දෙයක් ඕනේ නැහැ. පස්තාරය දීලා තියෙනවා. බලන්න මොනවද තියෙන්නේ කියලා. x අක්ෂයේ දීලා තියෙන m එක. මෙතෙන් දීලා තියෙන t වර්ග. හරි පොඩ්ඩක් කට්ට වෙන්න ඕනේ. විභාගෙදී පොඩ්ඩක් කට්ට වෙන්න. හරි එහෙනම් x අක්ෂයට m වෙන්නත් y වලට t වර්ග එන්නත් තමයි මේක අපි සකස් කරන්න ඕනේ. කොහොමත් හදන විදිහ ඒක මේකේ පේපරේ ඒ දෙක පෙන්නලා තියෙනවා. හරි සමහර වෙලාවට ඒගොල්ලෝ කියනවා මෙතන සමීකරණය හදලා මෙතන මාක් කරන්න කියලා. මෙතන කොටුවක් දෙනවා. මෙතන පොඩ්ඩක් අමාරුයි. ඒත් අපි දැනගන්න ඕනේ මේක මේ පාරේ යන්නේ කියලා. දැන් මේක පොඩ්ඩක් ඕගොල්ලෝ කට්ට වුණා නම් අනේ x අක්ෂයට එන්නේ මේක y අක්ෂයට එන්නේ මේක කියලා පේපරෙන්ම තමන්ගේ පේපරෙන්ම කොපියක් ගහන්න පුළුවන්. හරි. එහෙනම් y අක්ෂයට t වර්ගයෙන්වත් අතෙන්ට m වෙන්නත් මේක අපි සකස් කරගමු. එහෙනම් t වර්ග කියලා අපි දාගමු. t වර්ග සමානයි 4යි 5 වර්ග m යට k. ඒ වර්ග කරේ මම වර්ගමූල අයින් කරා. හරි. t වර්ග සමානයි 4යි 5 වර්ග m යට k. t වර්ග y අක්ෂයේ එහෙමම දිනවනේ අවුලක් නැහැ එහෙමම තියන්න. 4යි 5 වර්ගත් එහෙමම තියන්න. හරි. m එක x ගාවට ගන්න ඕනේ x වෙනුවට. මෙතෙන්ට k. එහෙනම් මෙන්න අපේ පස්තාරේ සමීකරණය. මේ සෙට් එක තමයි අපි y වෙනුවට ගන්නෙ. මෙන්න මේ තඩි සෙට් එක තමයි අනුක්‍රමණයේ m වෙනුවට ගන්නෙ. මෙතන m කියන එක තමයි ස්වායක්ත විශල්‍ය නැත්නම් x අක්ෂය වෙනුවට ගන්න. ඒක තමයි ස්වායක්ත විශල්‍ය. මේක තමයි පරායක්ත විශල්‍ය. ඇයි ස්වායක්ත කියන්නේ? ඇයි පරායක්ත කියන්නේ? ඒව දැනගත යුතුයි. ස්වායක්ත කියන්නේ x, පරායක්ත කියන්නේ y. ඒව දැනගත යුතුයි. ඒක පස්තාර පාඩමේ ඉගෙන. හරි. එහෙනම් රෝම ඉලක්කම් එකත් හරි, රෝම ඉලක්කම් දෙකත් හරි. අපි යන රෝම ඉලක්කම් 3 පොඩ්ඩක් බලන්න. පොඩ්ඩක් දාන්න ප්‍රශ්න ටිකයි. නෑ ඊට කලින්. ඔව් කලින්. හරි. රෝම ඉලක්කම් 3 නෙමෙයි. ඒක රෝම ඉලක්කම් 1 නැවත. හරි B කොටසේ රෝම ඉලක්කම් 1 වෙන්න ඇති. ඒකේ අහනවා. හරි ඒකේ කියනවා ශිෂ්‍යයාට ග්‍රෑම් 50 පඩි කට්ටලයක් සපයා ඇත්නම් ඔහුට මේ පරීක්ෂණය සිදු කිරීමට අත්‍යවශ්‍ය වන අනෙක් මිනුම් උපකරණය කුමක්ද? හරි. ඊළඟ එකත් කියවගමු ඔහොමම
මේ පරීක්ෂණය සිදු කිරීමේදී යොමු කූරක් යොමු කූරක් කියන්නේ මොකක්ද කියලා දෙන්න. භාවිතා කිරීම සුදුසුය. ඉහත රූපයේ මෙම කූඩෙහි සුදුසු පිහිටීම ඊතල හිසක් මගින් ඇඳ පෙන්නන්න. ඊතල හිසක්. ඉරි කෑල්ලක් නෙවෙයි. ඊතල හිසක් නම් ඉරි කෑල්ලයි හිසයි දෙකම තියෙන්න ඕනේ. මෙම යොමු කූර භාවිතා කිරීමේ අරමුණ කුමක්ද? හරි. දාන්න බෝඩ් එකට. හරි. අපි ඉන්න B කොටසේ B කොටසේ මුලින්ම කියනවා. හරි. B කොටසේ මුලින්ම කියනවා එනෝනේ මං කියන කවුලක් නෑ. මේ B කොටසේ මුලින්ම කියනවා මේකට අපිට දෙනවලු ග්‍රෑම් 50යි පඩි කට්ටලයක්. හරි ග්‍රෑම් 50යි පඩි කට්ටලයක් දෙනවලු. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මේකේ මේ පස්තාරය ඇඳීම සඳහා අපිට තව මොකක්ද ඕනේ? බලන්න පේපර් එකෙම කොපි කරන්න පුළුවන්. මම පස්තාරය මැකුවා. පස්තාරේ තියෙනවා එක තැනක ස්කන්ධය M එක. ග්‍රෑම් 50ක පඩි කට්ටලයක් දෙනවා. එහෙනම් ස්කන්ධ තියෙනවා. තව මොනවද ඕනේ? කාලේ වයින්න ඕන. හරි. ඔය පාඩම් කරන් යන්න ඕනේද? පාඩම් කරන් යා යුතුයි. හැබැයි පාඩම් කරෙන් ගියේ නැහැ කියලා අවුලක් වෙනවද? නෑ මේක හදන්නත් පුළුවන් පාඩම් කරන් ගියේ නැත්තම් මේක දැනගන්න ඕනේ. ඊට පස්සේ මේකට අවශ්‍ය වෙන උපකරණය මොකක්ද කියලා කියන්න පුළුවන්. ස්කන්ධය දීලා තියෙනවා. ස්කන්ධේ මයින්ඩ් ඒ කියන්නේ ග්‍රෑම් 50 පඩි කට්ටලයක්. තව අපිට කාලේ මැනගන්න මොකක් ඕනේද? විරාම ගටිකාවක් ඕනේ. විරාම ගටිකාවක් ඕනේ. පැහැදිලිද? රෝමලකම් දෙකේ කියනවා මෙන්න මේ කාලේ මයින සිද්ධියේදී හරි මෙයාට අපිට යොමු කූරක් දාන්න වෙනවලු. ඒ යොමු කූර කොහොමද දාන්නේ? ඊ හිසකින් පෙන්වන්න කියලා. ඒක අපි දාන්නේ මෙතන මේ ඊ හිසක් තියලා තියෙනව නේද? ඔන්න ඔහම. මෙතනින් ඔහම ආධාරකය යනවනේ. ඔන්නම ආධාරකය යනවනේ. මේ ආධාරකයට ඔහම ඊ හිසක් අපි සම්බන්ධ කිරීම කරනවා. ඔන්නම සම්බන්ධ කිරීම කරනවා. පැහැදිලිද? එතකොට මේ ආධාරකය එහෙම යන්නේ නැහැ. හරි ආධාරකයේ ගාව තියෙන ඊ හිස මෙහෙම තියෙනවා. හරි. මෙතන තියෙන මෙන්න මේ කූර මොකද වෙන්නේ? මේක එහෙම යද්දි ඔන්න ඔහම යනවා. ඇයි මෙහෙම කූරක් දාන්නේ? ඒක මං කියලා දුන්නා. ඇයි අපි මෙහෙම කූරක් දාන්නේ? මොකද මේ වස්තුව හරි මෙයා සරල අනුවදී චලිතය යන්නේ. හරි මෙන්න මේ කූර හිතන්නකෝ ඈ. මෙන්න මේ මැද පොයින්ට් එක තියාගෙන යා උඩටයි පහළටයි සරල අනුවදී චලිතය යන්නේ. උඩටයි පහළටයි සරල අනුවදී චලිතය යන්නේ. එතකොට මෙයාගේ මැද පොයින්ට් එක කියලා කියන්නේ. මෙයාගේ මැද පොයින්ට් එක කියලා කියන්නේ මෙයාගේ වේගය උපරිම තැන. හරි. මෙයාගේ මධ්‍ය පිහිටුම කියන්නේ වේගය උපරිම තැන. අපි දැන් කාලේ මයින් පටන් ගන්න ඕනේ ගානට. කාලේ පොඩ්ඩක් එහෙම වුණොත් වැඩේ කේස්. ඒසා කාලේ හරියටම මෙන්න මෙතනින් මයින් පටන් ගන්න කියලා හිතාගන්න. අපි මෙහෙම කූරක් දාන්න. එහෙනම් අපි කාලේ මයින් පටන් ගන්නේ කොහොමද? මේ කූරට මෙන්න මේ කූර ඔන්නම ගෑවෙන්න නෙමෙයි. කොහොම එක කෙලින් එන අවස්ථාවේ තමයි අපි විරාම ගටිකාව සිංගල ඔන් කරන්නේ. හරි මතක නැත්තම් ආයි ප්‍රැක්ටිකල් එක බලන්න. තව තියෙනවා මේකේ අර කවුන්ට් ඩවුන් මෙකනිසම් එක කවුන්ට් ඩවුන් කරන විදිහක්. අපි එකපාර කාලෙම ඉන්නේ 3 2 1 කියලා තමයි විරාම ගටිකාව ඔන් කරන්නේ. මතක ඇති. ඒ විදිහට මේක 25ක් විතර අපි මයින්නවා. හරි ඔය වගේ දේවල් කිහිපයක් තිබ්බ වැඩිපුර. ඒවා මේක අහලා නැහැ. ඒවත් අහුවනම් හොඳයි. හරි මම ප්‍රශ්න හදුවනම් මම ඒවත් දානවා. මොකද ඒවා ප්‍රැක්ටිකල් පොයින්ට්ස් නේ. ඒවත් පොඩ්ඩක් බලා ගන්න ඕනේ ප්‍රැක්ටිකල්ස් ටික. හරි. එහෙනම් මේ යොමු කූර මෙන්න මේ කූර ඉස්සරහින් ඒක රේඛිය වෙන්න තියන්න ඕනේ. හරි. එක කාරණාවක් ඒක රේඛිය වෙන්න තියන්න ඕනේ. මේක මේ පුත්තලමේ තියලා මේක හම්බන්තොට තියන්න බෑ. මේ දෙක ගෑවි නොගෑවි දින්න. ගෑවන්න එපා. ගෑවි නොගෑවි එක ළඟින් තියන්න. හරි. දැන් මේක අපි තියාගන්නේ කාලේ මනිද්දී මේ දෙක එක ළඟින් එද්දි කාලේ මනින පටන් ගන්න. මේ දෙක කොහොම ඈදින් තිබ්බොත් අපිට ඒක කරගන්න බෑනේ හරියට නේ. නිසා එක ළඟින් ඒක රේඛිය වෙන්න තියන්න ඕන. හරි. ඔයගොල්ලෝ පොඩ්ඩක් හරි කල්පනා කරන්න. එයි මේ ඊසක් දහලා තියෙන්නේ මෙතන කියලා. හරි. මෙතන නිකන් ඊසක් දාන්නේ නැහැ. මොකක් හරි ප්‍රයෝජනයකට. ඒකට සෙට් වෙන්න මෙතනින් ආධාරකයට චලනය වෙන්නේ නැති ඊසක් දාන්න තමයි ඊළඟට තියෙන්නේ. හරි. එන එක දාන විදිහ මෙන්න මෙතන මෙහෙම පෙන්වන්න ඕනේ ළඟින් ඒක රේඛීය වෙන්න. ඒක දාන්න හේතුව තමයි. හරි. මේ වස්තුව නැත්නම් මේ M ස්කන්ධය දුන්නත් සමග සරල අනුවර්තී චලිතයේ යෙදෙන විට ඒ කාලය නිවැරදිව මැන ගැනීම සඳහා තවත් හොඳට කියනවා නම් සරල අනුවර්තී චලිතයේ යෙදෙන විට ඒ මධ්‍ය පිහිටුමේදී උපරිම වේගයක් ගන්න. එම නිසා එහිදී කාලය මැනීම අපහසු වන බැවින් කාලය නිවැරදිව මැන ගැනීමට මෙසේ යොමු කූරක් අපි භාවිතා කරනවා. හරි. මැදදී තමයි උපරිම වේගයක් ගන්න. ඒත් අපි යෝග නිකන් හිතින් හිතුවොත් මෙතන නේද මැද කියලා හරියට කාලෙම ඉන්න අමාරුයි අපිට. පටන් ගන්න අමාරුයි. ඒ යොමු කූරකුත් දාලා මේකත් දාලා මේ දෙක සෙට් වෙද්දිම කාලෙම ඉන්න පටන් ගන්න එක ගොඩක් හොඳයි. හරි. හරි. මේ ටිකට අපි ලකුණු දාගමු. මේ සමීකරණේ දැනගන්නවට ඔයගලන්ට හම්බ වෙනවා එක ලකුණක්. සමීකරණේ දැනගන්නවට ලකුණයි. මේ විදිහට
පස්ථාරය සඳහා මේක හදා ගන්නවට තව ලකුණක් හම්බ වෙනවා. විරාම ඝටිකාව කියලා කියනවට ලකුණු දෙකක් හම්බ වෙනවා. හරි. අපරාධ ඒක නම් ලකුණු දෙකක් වැඩක් නැහැ. යොමු කුර නිවැරදිව අඳිනවට එක ලකුණක් හම්බ වෙනවා. මේකට හේතුව පැහැදිලි කරනවට එක ලකුණක් හම්බ වෙනවා. ලකුණු කීයද දැන්? 1 2 3 4 5 6යි. හරි දැන්ට 6ක් දීලා තියෙනවා මේ කොටස් වලට. හරි. ලකුණු දාගන්නකෝ එකම. හරි. එහෙනම් අපි ප්‍රශ්නේ දාමු. C කොටස. කාල මිනුමේ සිදුවන දෝෂය අවම කරගන්න කිව්වොත් වැරදිද? වැරද්දක් නැහැ. හරි ඒක තමයි අන්තිම අරමුණ. හරි කාලේ නිවැරදිව මැන ගැනීම තමයි අන්තිම අරමුණ. හැබැයි ඒක හරියටම පැහැදිලි කරන්නේ අපි යොමු කුරක් ඔතනින්ම දාන්නේ. නේ? යොමු කුරක් මැද්දෙම දාන්නේ. එහෙනම් උඩින් දාන්න තිබ්බනේ. එහෙමත් කියන්න පුළුවන් කෙනෙක්ට නේ. යොමු කුර මැද්දෙම දාන්නේ. මැද්ද පිහිටුමේ තමයි උපරිම වේගයක් තියෙන්නේ. හරි. ඒත් අපි කාලේ මයින්න පටන් ගන්නෙත් එතන. නිසා එතන අර උපරිම වේගය නිසා සිංගාල යනවා. හරි ඒ නිසා කාලයේ මැනීම ආරම්භ කරන මධ්‍ය පිහිටුමේ උපරිම වේගයක් ඇති නිසා එය නිවැරදිව කියවා ගැනීමට වගේ හොඳ ලස්සන උත්තරයක් ලියන්න. හරි. අන්තිම අරමුණ දෝෂයවම කර ගැනීම තමයි. හරි. මේක නම් දෝෂයවම කර ගන්නවට ලකුණු දීලා තිබ්බා. මට ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නිසා පැහැදිලි හොඳ උත්තරයක් ලියන්න. දුන්නේ දුනු නියතේ K නිර්ණය කිරීම සඳහා නිර්වද්‍යතාවයේ ප්‍රධාන වශයෙන්ම ස්කන්ධයේ දෝලන කාලාවර්තය නිර්ණය කිරීමේ නිර්වද්‍යතාවය මත රඳා පවතින්නේ ඇයි? හරි. පවතිනවා ඇයි කියලා අහන්නේ. K කියන එක ඇයි T කියන එක මත ගොඩක් රඳා පවතින්නේ. හරි. බොඩෙක් දාන්න. සරල උත්තරයක් තියෙනවා ඒකට. ඇයි මේක අපි K හොයද්දී දැන් මේ ප්‍රකාශනය දැක්කම ඔයගලන් තේරෙන්න ඕනේ. අපි මේකට පස්තාරයක් අඳිනවා. පස්තාරේ මෙතන M කියන එකෙන් තියෙනවා ස්කන්ධය අපි ලියන එකක්. අපි හොයලා ලියන එකක්. T කියන එකත් අපි හොයලා ලියන එකක්. අපි x අක්ෂයත් මාක් කරනවා y අක්ෂයත් මාක් කරනවා. පස්තාරේ අපිට සුළු කරලා ගන්න පුළුවන් අනුක්‍රමණය. ස්ථාරකින් ගන්න එක දත්තයක් තමයි අනුක්‍රමණය. අනිත් එක අන්තःකාණ්ඩය. අනුක්‍රමණයේ ඇසුරෙන් තමයි අපි මේකේ දුනු නියතේ හොයන්නේ. එහෙනම් මේක පරීක්ෂණය කරලා පස්තාරේ ඇඳලා සියල්ලම කරලා අවසානයේ හොයාගන්න එක තමයි දුනු නියතේ. එහෙනම් දුනු නියතේ හොයා ගැනීම මේක මත රඳා පවතිනවා මේක මත රඳා පවතිනවා. ඒ නිසා මේ දෙකම අපි නිවැරදිව මැන ගන්න ඕන. හැබැයි මේකලෝ කියනවා මේ දුනු නියතේ නිර්වද්‍යතාවය වැඩිපුර රඳා පවතින්නේ ස්කන්ධය මත නෙවෙයිලු. මේ කාලය මතලු. ඇයි ඒ? දැන් ස්කන්ධේ ග්‍රෑම් 50යි පඩි කටලයක්නේ. ඒතර ග්‍රෑම් 50 100 150 වගේ ලොකු වගයන්ගෙන් තමයි ස්කන්ධය යන්නේ. හරිද? ඒක අවුලක් නැහැ. හැබැයි කාලය ගත්තට පස්සේ ඔයගොල්ලෝ දන්නවා මේ ප්‍රැක්ටිකල් එකේදී අපි බැලුවා මේ තප්පර එන පොඩි ගණන් යන්නේ නේ. තප්පර දශම ගණන් සමහර වෙලාවට මේ එක දෝලනයකට යන්නේ. හරි තප්පර 1 2 යන ඒවාත් තියෙනවා. ඒතර මේ කාල මිනුමට එන එක හරි චූටි අගයක්. චූටි අගයක් තමයි කාල මිනුමට මැනෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ඒ චූටි අගයත් මොකද වෙන්නේ? වර්ග වෙලා එනවා. වර්ග වෙලා එනවා. හරි? මෙයාගාව වර්ගයක් නැහැ. මෙයාගේ වර්ග තියෙනවා. වර්ග තියෙනවා නම් මොකද වෙන්නේ? භාගික දෝෂය. දැන් කාල මිනුමේ භාගික දෝෂය කියන්නේ හරි ඒකේ අවිනිශ්චිතතාවයේ බෙදීම ගන්න පාඨාංකය. අවිනිශ්චිතතාවය කියන්නේ කුඩා මිනුම. හරි? කුඩා මිනුම් බෙදීම පාඨාංකය. හරි? කුඩා මිනුම යට පාඨාංකය. දැන් මෙයාගේ සමීකරණයට දාලා ඉදි වර්ගයක් තියෙනවනේ. වර්ගයක් තියෙද්දි අපි දන්නවා භාගික දෝෂ දෙගුණයක් වෙනවා. එහෙනම් අපි කියන්න ඕනේ කාලාවර්තයට අදාළව වර්ගයක් පවතින නිසා. නැත්නම් කාලාවර්තයේ වර්ගය පස්තාරය සඳහා යොදා ගන්නා නිසා. එහි දෝෂය හරි එහි දෝෂය වර්ග වී ලැබේ. ඒ දෝෂය දෙගුණ වී ලැබේ. දෝෂය වර්ග වෙනව නෙවෙයි. වර්ගයක් තියෙන නිසා දෝෂය දෙගුණ වෙනවා. මතක නැත්නම් භාගික දෝෂ හොයන විදි ටික පොඩ්ඩක් බලා ගන්න. අර මුලින්ම අපි කතා කරපු පාඩමක් දෝෂ සහ පස්තාර. හරි? ඒකේ මෙහෙම කතාවක් තියෙනවා. හරි ඉතින් ඔය අහන තැන්. හරි මේ කලින් ප්‍රශ්න වලත් අහලා තියෙනවා මේ. මේකම නෙවෙයි වෙන සමීකරණයක උනත් වර්ගයන තැනක් තිබිලා ඇහුවොත් එහෙම. ඇයි මෙන්න මෙයාට වඩා මෙයාගේ මේ නිර්වද්‍යතාවය වැදගත් කියලා? හේතුව එයාගේ වර්ග වෙන නිසා, එයාගේ දෝෂය දෙගුණ වෙන නිසා. හරි? එහෙම ලියුණා නම් හරි. හරි. ඊට පස්සේ අහලා තිබ්බා ප්‍රශ්නෙට දාන්න ආයේ. කාලය මැනීමේ භාගික දෝෂයට බලපාන ඊට B එකෙහි සඳහන් කරන ලද උපකරණය. B එකේ සඳහන් කරන උපකරණය මොකද්ද? B එකේ අපි ඉගෙන ගත්ත උපකරණය තමයි විරාම ඝටිකාව. කාලය මැනීමේ භාගික දෝෂයට බලපාන. භාගික දෝෂයට මොනවද බලපාන්නේ? දේවල් දෙකයි. පාඨාංකයයි කුඩා මිනුමයි. භාගික දෝෂ සමානයි කුඩාම මිනුමයට පාඨාංකය. දැන් මම මෙතන ලිව්වත් එක්ක. බලපාන ඉහත B එකේ සඳහන් කරන ලද උපකරණයේ ලාක්ෂණික ගුණය කොහොමද? හරි.
එතකොට විරාම ඝටිකාවට ලාක්ෂණික වන, කියන්නේ විරාම ඝටිකාවට අයත් වන භාගික දෝෂයට අයත් දේ මොකක්ද? කුඩාම මිනුමද පාඨාංකයද? පාඨාංකය ඕන එකම වැඩ ගන්න පුළුවන් විරාම ඝටිකාවේ. ඒකට ලාක්ෂණික වෙන එක. මොකක්ද? කුඩාම මිනුම. හරි? හරි බොඩ හිතා. එන x කියලා කියන්නලු එකට. x කියලා කියන්නේ මොකද්ද? විරාම ඝටිකාවේ කුඩාම මිනුම. මෙතේ විරාම ඝටිකාවේ කුඩාම මිනුම. නැත්නම් අවම කියවීම කිව්වත් කමක් නැහැ. විරාම ඝටිකාවෙන් කියවන්න පුළුවන් අවම කිය කුඩාම මිනුම. හරි? ඒ කියන්නේ හිතන්න මාගාව තියෙන විරාම ඝටිකාව යාගේ මං වෙලාවක් බැලුවාම එනවා 23.5ක් කියලා වගේ. හරි? එහෙනම් මම කුඩාම මිනුම එන්නේ මේක. හරි? එයාට කියවන්න පුළුවන් කුඩා මගේ 0.1 පරාසය ඒවා. හරි? 23ක් කියවලා තියෙනවා තමයි. හරි මෙයා පහක් කියවනවා මෙතන. කියන්නේ 0.1 2 ඒ වගේ පිළිවෙලට යන්න පුළුවන්. එසාය කුඩාම මිනුම 0.1 පරාසය. හරි ඒවා දන්නවනේ. බේසික් කරුණු. හරි ඊළඟට යන්න. එක් දෝලනයකට ගතවන කාලය ආසන්නව ටීලු එක දෝලනයකට. දෝලන කාලාවර්තය නිර්ණය කිරීමේදී 1% දෝෂයක් ලබා ගැනීමට ගත යුතු අවම දෝලන සංඛ්‍යාව එන් සඳහා ප්‍රකාශනයක් x සහ t ඇසුරෙන් ලියා දක්වන්න. බෝඩ් මේ ගණන් කලින් පාරවල්වල ඕන තරම් අහලා තියෙනවා. මේ ප්‍රැක්ටිකල් එකෙත් අපි ඔක හදලා පෙන්නනවා. මේ ප්‍රැක්ටිකල් එක ඇහුවොත් ওই කොටස අහන්න නැත්තේ නෑ හොඳේ. අනිවාර්යෙන් අහන කොටස. භාගික දෝෂ සම්බන්ධ කරලා දෝලන කීයක් ගන්න ඕනද කියලා. ඊට පාස් පේපර්ස් කරනවා වදන්න. හරි. අහන්නේ ප්‍රතිශත දෝෂය. ප්‍රතිශත දෝෂය කියලා කියන්නේ භාගික දෝෂයේ වාරයක්. ඒ කියන්නේ කුඩා මිනුමයට පාඨාංගය. හරි? වාරයක් 100% කියන එක. හරි? භාගික දෝෂයේ ප්‍රතිශතයක් විදිහට කියන එක 100 වලින් කියන එක තමයි ප්‍රතිශත දෝෂය. ප්‍රතිශත දෝෂය 101ක් වෙන්න ඕනලු. එහෙනම් මෙතන 1යි 100ට සමානයි මෙතන කුඩා මිනුම කියන්නේ x නේ. කුඩා මිනුම කියන්නේ x. පාඨාංගය. දැන් කියනවා එක දෝලනයක් මේ මුඩට ගිහලා ඔහොම ඉන්න ගතවන කාලය තීලු. අපිට මේ භාගික දෝෂය 101ක් වෙන්න දෝලන මේ වගේවා n සංඛ්‍යාවක් ගන්න ඕන. හරි? ප්‍රැක්ටිකල් එක කරද්දි මතක ඇති අපි එක දෝලනයකට ගන්න නැහැ දෝලන 25ක් 50ක් වගේ ප්‍රමාණයක් කරා. හරි? අන්න එහෙනම් අපි කියවන පාඨාංකය මේ එක දෝලනයකට නෙවෙයි. තප්පරයක් දෙකක් නෙවෙයි කියපන්. දෝලන 25කට එක දිගට කාලය මැනලා ඒක තමයි යොදන්නේ. එහෙනම් දෝලන 25කට හරි උදාහරණයක් විදිහට 25ක් ගත්තොත් දෝලන 25කට එකකට කාලයක ඒ කියන්නේ එකකට තප්පරයයි නම් ඒක 25න් වැඩි කරාම 25 කියන එක තමයි අපි කියවන්නේ. අමතක නම් ප්‍රැක්ටිකල් එක බලන්න. එහෙනම් මෙතෙන්ට අපි එන්නේ nt ගුණිතය තමයි පාඨාංකය වෙන්නේ. මේක සමාන මේක වැඩි කිරීම 100%. මේ ප්‍රතිශත ලකුණට ප්‍රතිශත ලකුණ කැපිලා යනවා. මෙතන 1 යට 100 කියලා එනවා. පේනවද? 1 යට 100 කියලා එනවා. මෙතන එනවා x යට nt කියලා එන්නේ හොයන්න කියන්නේ. එතකොට n සමානයි t යට cix. t යට cix. හරි. n සමානයි අනික n සමානයි cix යට t හොඳේ. n සමානයි cix යට t. තේරුණාද? හරි. ඔයාලට අපි ලකුණු දාගමු. මේ විදිහ අපි ලකුණු තිබ්බා කීයද? 6ක් තිබ්බනේ. මේක ලකුණක් දාගන්න. කුඩා මිනුම කියනවා ලකුණක් දාගන්න. එතෙස මේකේ මේ සිද්ධියේ ලකුණු 9ක් නේ දැනටම නේද? තව කොටස් තියෙනවද? හරි යන්කෝ ඉස්සරහට යන්කෝ. අපි එහෙමනොත් එක ලකුණක් අඩු කරමු. හරි ඊළඟ කොටසට යමු. හරි. දුන්නීතේ ගණනය කරන්න කියලා දීලා තියෙනවා. ඊළඟ කොටසට යමු. ප්‍රශ්නේ බලන්න. ඉහත පස්තාරයේ භාවිතයෙන් හේලික්සේ දුන්නේ දුනු නියතයේ කේහි අගය SI ඒකක වලින් ගණනය කරන්න. SI ඒකක කියන්නේ සම්මත ඒකක වලින් ගණනය කරන්න 5 වර්ග සමානයි 10යි. හරි. දාන පස්තාරයට. හරි. දැන් පස්තාරයෙන් දුනු නියතය හොයන්න කිව්වා. මම දැන් කලින් පෙන්නුවා දුනු නියතය කොහොමද අපිට එන්නේ? පස්තාරයේ අනුක්‍රමණයේ විදියට. අනුක්‍රමණය සමානයි 4යි 5 වර්ගයට k කියලා තිබ්බා. එනවා පස්තාරයේ අනුක්‍රමණය හොයන්න ඕන. අනුක්‍රමණය හොයන්න මුලින්ම අපි කරන්න ඕනේ හොඳ ලක්ෂ්‍ය දෙකක් මාක් කරගන්න එක. හොයාගන්න එක.
මේ මතක නැත්නම් මම ආයෙ මතක් කරන්නම්. පස්වාරේ පාඩමේ අපි මේවා කතා කරනවා. අනුක්‍රමණය හොයන්න අපි හොයාගන්න ඕනේ මේ රේඛාව හොඳට කැපිලා යන තැනක්. හරි ඒ කියන්නේ අපිට අගයන් කියවන්න පුළුවන්. හොඳට අර කොටුවක කෙලවරකින් කොටුවක මැද්දෙන් නෙවෙයි කොටුවක අයිනකින් කෙලවරකින් කොනකින් කැපිලා යන තැන් දෙකක් හොයාගන්න ඕනේ. මේ හොයාගන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ දත්ත ලක්ෂ්‍ය වෙන තැන. දත්ත ලක්ෂයක් වෙන තැනක් අපි පාවිච්චි කරන්නේ අනුක්‍රමණය හොයන්න. එහෙනම් දත්ත ලක්ෂයක් මාක් කරලා නැති දත්ත ලක්ෂ තියෙන ඕක 1 2 3 4 5 6ක්. දත්ත ලක්ෂයක් නොවන ඔය රේඛාව කොටුවක කොනකින් යන එකක් තමයි අපි තෝරා ගැනීම අවශ්‍ය. හරි. මවුස් එකෙන් පොඩ්ඩක් පෙන්නන්න ඔය 30 රේඛාව කෙලින් තියෙන තැන. 30 කෙලින් තියෙන තැන පොඩ්ඩක් පෙන්නන්න. හරි. පේනවද දන්න එතන? ඔය මං කියපු ලක්ෂණේ තියෙනවනේ එතන ගාන්න බලන්න. ඒ පැත්තෙන් 30යි යටින් 80යි. කියවන්න පුළුවන්. තව උඩක් තියෙනවා මේ වගේ තැනක්. කොතනද තියෙන්නේ? බලමු අපි ඉන්ස්ට්‍රක්ටර්ට පුළුවන්ද කියලා. තව උඩ. පුළුවන් තරම් ඈත් වෙන්න හොයාගන්න එක තමයි හොඳ. වැඩිම පරතරයක් තියෙන හරි ඒකත් වැදගත් වැඩිම පරතරයකින් තියෙන කොටුවක කොනකින් යන තැන. තව උඩින් ලක්ෂයක් නැහැ. 80 රේඛාව කෙලින් බලන්න. අන්න ඒක. හරි. පහළම තියෙන ඔය කොනකින් යන එක තමයි 30. උඩ තියෙන එක තමයි 80. පැහැදිලිද? අන්න ඒ වගේ දෙකක් තමයි අපි තෝරා ගන්න අවශ්‍ය. හරි. එහෙනම් y අක්ෂයේ තියෙනවා 80, x අක්ෂයේ තියෙනවා 30. ඒ කෙලින් යටට ගියොත් 280 සහ අතන 80 කියන ඒවා තියෙනවා. හරි නේද මම කිව්වා? ඔව්. හරි. එතකම වැදගත් මේ අක්ෂරවල මොනවද දාලා තියෙන්නේ කියන එක. සම්මත ඒකක වලින් අනුක්‍රමය හොයන්න කියන්නේ. m කියන එක දීලා තියෙන ග්‍රෑම් වලින්. එහෙනම් ග්‍රෑම් කිලෝග්‍රෑම් කර ගැනීම ඔළුවේ තියෙන්න ඕනේ. y අක්ෂය දීලා තියෙන්නේ තත්පර වර්ග වලින්. හැබැයි 10 ඍණ 2ක් සහිතව 10 ඍණ 2ක් සහිතව. ওই දෙක දැක්කේ නැත්නම් ගාන හදන්න බෑ. හරි. m කියන එක තියෙන ග්‍රෑම් වලින් t වර්ග තියෙන එක තියෙන්නේ 10 ඍණ 2 තත්පර වර්ග. හරි. බොඩ් එක. හරි. අනුක්‍රමණය කියලා කියන්නේ y වල වෙනසක් බෙදන්න x වල වෙනසකින්. y වල වෙනසක් බෙදන්න x වල වෙනසකින්. y අක්ෂයේ තිබ්බා 80යි 30යි. 80යි 30යි. x අක්ෂයේ තිබ්බා 280යි නිකන් 80යි. හරිද? මේ ටික විතරක් දාලා නම් බෑ පුතෝ. මොනවද දාන්න ඕනේ? x අක්ෂයේ තිබ්බ ග්‍රෑම් වලින් නිසා ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න 10 ඍණ 3න් වැඩි කරන්න ඕනේ. ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න ඕනේ. y අක්ෂයේ තිබ්බේ තත්පර හැබැයි 10 ඍණ 2ක් සහිතව ඒකක් දාන්න ඕනේ. ඔන්න ඔහොම. එහෙනම් මේකේ අනුක්‍රමණය මේ ස්කන්ධය නෙවෙයි මේ අනුක්‍රමණය. හරි? අනුක්‍රමණය සමානයි 80න් 30ක් ගියාම අනේ 50යි 280න් 80ක් ගියාම අනේ 200යි. ගාන්න සුළු වෙනවා මරු 50 යට 200. මෙතෙන් තියෙනවා 10 ඍණ 2ක් මෙතෙන් 10 ර්ණ 3යි කියන්නේ 10 ර්ණ 1ක් යට ඉතුරු වෙනවා. ওই 10 මම උඩට ගන්නවා. ওই 10 උඩට ගත්තට පස්සේ මේ බිඳුවට මේ බිඳුවට මේ බිඳුවට මේ බිඳුව ගියාට පස්සේ m එක මට එනවා 5 යට 2යි 2.5යි. මොනවද? තත්පර කිලෝග්‍රෑමයට. හරි? තත්පර කිලෝග්‍රෑමයට කියලා එනවා 2.5 කියන කාරණාව. හරි? ඔන්න ඔය විදිහ තමයි අපිට අනුක්‍රමණය. අනුක්‍රමණය සමානයි 4යි වර්ගයට k. හරි අනුක්‍රමණය සමානයි 4යි වර්ගයට k කියලා තියෙනවා. එහෙනම් බලමු අපි 2.5. හරි. ඒක පස්සේ දාමු ඈ. 4යි වර්ග. pi වර්ග 10 කියලා ගන්න කිව්වනේ. මෙතන තියෙන k එක මම k මෙහෙට ගන්නවා. එහෙනම් k සමානයි 2.5න් 10 බෙදුවාම 4යි. මෙතන 16ක් කියලා එනවා. නේද? 2.5 10ට කැපුණාට පස්සේ එතන හරි සුළු වුණාට පස්සේ 4ක් එනවා. 4 වර්ග 4 16යි කියලා එනවා. k සමානයි 16යි. හරි. මෙතන තියෙන ඒකකය මොකද වෙන්නේ දැන්? අනිත් පැත්ත හැරිලා එනවා නේ. කිලෝග්‍රෑම් තප්පරය. හරි. කිලෝග්‍රෑම් තප්පරයට කියලා කියන්නේ මෙතන තප්පර වර්ග තිබ්බේ. හරි සෝරි. මෙතන තිබ්බේ තප්පර වර්ගය. මෙතන තප්පර වර්ග තිබ්බනේ. තප්පර වර්ගය නිසා මෙතන kg s ඍණ 2 කියලා එන්නේ. හරි. මේකේ තේරුම තමයි නිව්ටන් මීටරයට කියන එක. නිව්ටන් මීටරයට කියන එක. හරි. මොකද නිව්ටන් කියලා කියන්නේ කිලෝග්‍රෑම් මීටර් s ඍණ 2. kg ms ඍණ 2. ඒතර නිව්ටන් මීටරයට කියලා දැම්ම නම් m එක කැපෙනවා. හරි. මේකේ තේරුම මේක. හරි. සම්මත ඒකවලින් ඉදිරිපත් කරන්න කියද්දි ඔයගොල්ලෝ මේකෙන් දැම්මත් වැරද්දක් නැහැ. මේක තමයි හරි විදිය. හරි. මේකෙන් දැම්මත් ලකුණු හම්බ වෙනවා. මේකත් සම්මත විදිය කියලා පිළිගන්න. හරි. මීටරයට නිව්ටන් 16ක් කියලා එනවා අපිට කේවලාගේ. පැහැදිලි? හරි. මතක තියාගන්න ඕනේ එතෙන්දී මෙන්න මේ ඒවා දාන එක අමතක කරන්න එපා ඔයගොල්ලෝ. හරි මේ තියෙන බල මේ එකක දාන්න ඕනේ අවසාන පිළිතුරට. හරි.
මෙතන කියලා තියෙනවා ඒකක නැත්තම් ලකුණක් අඩු කරන්න කියලා. හරි? උත්තරේ හරි වුණොත් ඒකක නැත්තම් ලකුණක් අඩු කරන්න කියලා. එතකොට මේවා සුළු කරගනිද්දි අර මං කිව්ව දේවල් බලන්න කොටුවක කොනකින් කැපීගෙන යන දත්ත ලක්ෂයක් නොවන වැඩිපුරම දුරකින් තියෙන ලක්ෂ දෙකක්. හරි? අවසාන කොටසට හරි. ශුන්‍ය නොවන අන්තක්ඛණ්ඩයක් ලැබීමට හේතුව දක්වන්න. දත්ත ලක්ෂයන්ගේ දෝෂ ඇතැයි යන්න සඳහන් කිරීම පිළිතුරක් ලෙස බාර නොගැනේ. හරි. බොඩේ දාන්න. හරි. දැන් අපිට ආවේ y සමානයි mx ආකාර වස්තාරයක්. y කියන්නේ t වර්ග, x කියන්නේ මෙයාගේ ස්කන්ධය, m කියලා කියන්නේ 4යි 5 වර්ගයට k කියන එක. ඉතින් y සමානයි mx ආකාර වස්තාරයක් නම් මේක මෙහෙම එන්න ඕන. ඔන්න ඔහොම එන්න ඕන. හැබැයි වස්තාරය අපිට ආවේ මෙහෙම. රතු පාට එක තමයි ඇවිල්ලා තිබ්බේ. ඒ කියන්නේ මෙයාට තියෙනවා ධන අන්තක්ඛණ්ඩයක්. ධන අන්තක්ඛණ්ඩයක් තියෙනවා. ධන අන්තක්ඛණ්ඩයක් තියෙනවා කියන්නේ මොකද්ද? මේ පැත්තට තව කොටසක් එකතු වෙන්න ඕන. මේ පැත්තේ මොනවද ළමයි තිබ්බේ? මෙන්න මේ ගුණිතයයි ස්කන්ධයයි. ඒ කියන්නේ මේක තව ස්කන්ධයක් එකතු වුණා නම් හරිනේ. ඒ වගේ අදහසක් නේද එන්නේ. යා. පස්තාරේ හරියට මෙහෙම එන්න ඕන එක මෙන්න මෙහෙම එන්න ඕන එක පොඩක් මෙහෙට ගිහිල්ලා. හරි ධන C කැලකුත් ඇවිල්ලා. ඒ කියන්නේ මේ පැත්තේ ස්කන්ධනේ තිබ්බේ කාලය මෙහෙනේ. දැන් කාලය සමාන වෙනවා මේ තියෙන ස්කන්ධයට තව පොඩි ස්කන්ධ පැටියක් එකතු වුණාම. ඒ වගේ සීන් යන්නේ ඉතින්. එහෙනම් මේක මෙහෙම ගිහින් තියෙන්නේ ඇයි? අපි ගණන් ගන්න නැති ස්කන්ධයක් මේක ඇතුලේ ඒ අන්තර්ගත වෙලා වගේ එකක්. ගණන් ගන්න නැති එකක්. ගණන් ගත්තේ නැති එකක්. මොකක්ද ඔය කියන්නේ? ගාන පටන් ගද්දීම උපකල්පනයක් දුන්නා. මේ දුන්නේ ස්කන්ධය අපි ගණන් ගන්නේ නැතුව යමු කියලා. පේනව නේද? කියන දේවල් ගණන් ගන්න නැතුව ගියහම වෙන ඒවා. ඔන්න ඒ ස්කන්ධය අපි ගණන් ගත්තේ නැති නිසා මොකක් වෙලා තියෙනවද? පැටි ස්කන්ධයක් තියෙනවා. ඒ ස්කන්ධය අපි ගණන් ගත්තේ නැති නිසා තමයි රේඛාව මෙහෙම වෙලා තියෙන්නේ. ඕක හරි ලස්සනට මේ 2008 ප්‍රශ්නේදී පෙන්නලා තියෙනවා. හරි. 2008 ප්‍රශ්නේදී ඕගලන් දීලා තියෙන සමීකරණය මම ලියන්නම් ඕන. 2008 ප්‍රශ්නේදී ඒගොල්ලෝ දීලා තියෙන සමීකරණය t සමානයි 2.5 t සමානයි 2.5 මෙතන m ධන simple m බෙදීම 3 යට kg ඔන්නෝම එකක්. හරි. t සමානයි 2.5 මොකෝ කියලා එන්න ඕනේ තැන ඒගොල්ලෝ මෙහෙම සම්බන්ධිකුත් මෙතෙන්ට දාලා අන්තර්ගත කරලා තියෙනවා. හරි. මෙහෙමකුත් මෙතෙන්ට දාලා තියෙනවා. 2008 ප්‍රශ්නය කරලා බලන්න මේ කියපු විදිහට මේ සිද්ධි තියෙනවද වෙනවද අරම මේවා කතා ටික. හරි. මේක මම මාකින් එක දාන්න ඔරිජිනල් මාකින් එක. හරි. ඒක බලලා අඩුපාඩු ටික පොඩ්ඩක් හදා ගැනීම කරන්න ඕනේ. ඒක ඊළඟ දවසේ කතා කරමු අපි. හරි. ඒකත් පන්තියේ කතා කරපු ප්‍රැක්ටිකල් එකක් මේ ළඟදී ආලෝකයේ පාඩමෙන් කතා කරා අපි දෘශ්‍ය විස්ථාපනය කියලා කොටසක්. ඒකට අදාළව තමයි ඒක තියෙන්නේ. රාස්‍ය ලේඛනයක් හොඳ එළියට දාන්න එපා. මට ගිය පාරේ මාකින් එක හම්බෙලා මේ විභාගේ පිළිලා දවස් දෙක තුනක මට මාකින් එක හම්බුණා. ඊට පස්සේ මම ෂෙයා කරා. මේ ගිය අවුරුද්දේ 2009 කාලේ. මේ ෂෙයා කරලා ඉවරලා මේ මට කෝල් කරා මේ විභාග දෙපාර්තමේන්තුවේ. මේවා තාම රාස්‍ය ලේඛන විභාග ඉවරත් නැහැ එළියට දාන්න බෑ කියලා. එසේ මම මේ පාරේ මාකින් ෂෙයා කරේ නැහැ ගොයෝ. තාම හරි. වෙන තියෙන්නේ. හරි මේක ලකුණු බෙදලා තියෙන ගොඩක් අවුල් හොඳයි. මොකද ලකුණු එකතු කරාම 10කට වඩා මේක හම්බෙනවා. t සමානයි 2.5 m යට k gn නැහැ. gn නැති හේතුව මම පැහැදිලි කරන්න. අර 2008 ගානේ g දීලා තිනවා. ඒක අර දුන්නේ බරත් එක දාපු නිසා තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. හරි මේක මේ සියල්ල අපි කතා කරගෙන ගියපු විදිහ හරි. t වර්ග සමානයි 4i 5 වර්ග බෙදීම k m ඔබ ගත්තා. විරම ගටිකාව ගන්න ඕනේ. ඊට පස්සේ යොමු කූර නිවැරදි ස්ථානය ඇඳීම සඳහා ඊතල ශීර්ෂය එකම පැත්තේ දර්ශක කූරට සාධාරණ ලෙස සමීපව ගෑවෙන්නත් නෙමෙයි ගොඩක් ඈතිනුත් නෙමෙයි. එකම මට්ටමේ ඇදිය යුතුය. ඊතල හිස පැහැදිලිව දර්ශක කූර පෙන්වා ඇති දිශාවට යොමු කළ යුතුය. වෙනත් ස්ථානවල ඊතල හිස ඇඳීමට ලකුණු නැත. හරි. යොමු කර භාවිතා කරන්නේ ඇයි? දෝලනවල ආරම්භක සහ අවසාන ස්ථාන නිවැරදිව නිර්ණය කිරීමට හෝ දෝලනවල සමතුලිත ස්ථානයේ නිවැරදිව නිර්ණය කිරීමට හෝ දෝලන සංඛ්‍යාව නිවැරදිව නිර්ණය කිරීමට හෝ කාලය මැනීමේ දෝෂය අවම කිරීමට කාලය නිවැරදිව මැනීමට. හරි මං කිව්වේ මේ කාලය මැනීමේ දෝෂය අවම කිරීමට ලකුණු දීලා තියෙනවා. මේ කතාව හරියම ලස්සනට කියන අපි ඔක මැද්දෙන්ම දාන්නේ ඇයි? එතන තමයි වැඩිම වේගයක් තියෙන්නේ. තම හරියටම බලන්න ඕනේ. t ගැන ගොඩක් බලන්න ඕනේ ඇයි? t හි කුඩා දෝෂයක් අවිනිශ්චිතතාවයක් t වර්ග වෙන නිසා විශාල දෝෂයක් ඇති කරන නිසා. විරාම ගටිකාවේ කුඩා මිනුම තමයි x කියලා කියන්නේ. x මෙතන සමානයි cix ට t. ඉතින් අපි එහෙම ගත්තා. මේක මාක් කරන්න කියලා තියෙනවද? ඉහළ පස්තාරේ භාවිතයෙන් හේලිස්සේ දුන්නේ දුර්නියතයේ SI යගේ එකකින් ගණනය කරන්න. මාක් කරන්න කියලා නෑනේ. අරගෙන තියෙන කොහොමද අර මං කිව්ව තැන් දෙක තමයි. හරි. ඈතින්ම තියෙන මේ කොටුවක කොනකින් කපාගෙන යන හරි
මේ තැන් දෙක තමයි අපි තෝරගන්න ඕනේ. 30යි 80යි තැන් දෙක අරන් තියෙනවා. හරි. ඒ අනුක්‍රමණය මෙහෙම ගන්නවට ඊට පස්සේ මේක ආදේශ කරලා උත්තරයක් ගන්න ඕනේ අපි. ලක්ෂ්‍ය ලකුණු කිරීම ලකුණක් දීලා තියෙනවා. මාක් කරන්න කියලා තියෙනවා. හේලික්ස් දුන්නේ දුනියතේ කේ ගණන් කිරීම සඳහා ශිෂ්‍යයා පහත පස්සෙන් ලබා ගත්තා. ඉහත පස්තාවේ භාවිතෙන් හේලික්ස් දුන්නේ දුනියතේ SI ගණන්. මාක් කරන්න කියලා නෑ. හැබැයි ලකුණු දීලා තියෙනවා නේ. සමන එහෙම කරන්නේ නැහැ. හරි ඒකවල කියනවා මාක් කරන්න ඕන මාක් කරන්න කියලා. හරි අනුක්‍රමණය හොයදී බලන්න මෙතන ඒකක දාන්න අවශ්‍ය නැහැ. හරි අපි දානවා නම් දාන්නේ අපිට පොඩ්ඩක් සුළු කරගන්න ලේසි. හැබැයි අන්තිම උත්තරයට අනිවාර්යෙන් ඒකක තිබිය යුතුමයි. හරි මං කිව්වා මේ දෙකටම ලකුණු හම්බ වෙනවා කියලා දෙකටම ලකුණු හම්බ වෙලා තියෙනවා. පැහැදිලිද? හරි. මේ දෙක කපලා තියෙන්නේ. නිවැරදි ඒකක සමග නිවැරදි පිළිතුර සඳහා ලකුණු 2යි. නිවැරදි අගේ විතරක් තියෙනවා නම් ලකුණු 1යි ඔයගලන්ට හම්බෙන්නේ. දුන්නේ ස්කන්ධය නොසලකා හැරිය නොහැක නැත්නම් දුන්නේ ස්කන්ධය නිසා තමයි මෙයාට ශුන්‍ය නොවන අන්තක් ඛණ්ඩයක් මේක ලැබිලා තියෙන්නේ. හරි ඔය ටික තමයි තියෙන්නේ. ප්‍රැක්ටිකල් එකේදී අපි මුලින්ම දුන්න මෙහෙම ගන්නවානේ. ඔන්නෝම දුන්න ගන්න. දුන්න පටන් ගාදී තියෙන ඔහොම. හරි දුන්න පටන් ගාදී තියෙන්නේ ඔහොම. ඊට පස්සේ අපි මේකට දානවා ස්කන්ධය. මේකට ඔන්නෝම ස්කන්ධය එල්ලනවා. හරි. ස්කන්ධය එල්ලුවාට පස්සේ මොකද වෙන්නේ? දුන්න මෙතන ඉඳන් මෙතෙන්ට ඇදෙනවා. දුන්න මෙතන ඉඳන් මෙතෙන්ට ඇදෙනවා. මේ ඇදිච්ච ප්‍රමාණය මොකක් කරගන්නවද? මෙන්න මේ ඇති වෙච්ච E කියන විස්ථාපනය. මෙයා මේකේ mg ට සෙට් වෙන්න බරක් හදා ගන්නවා. mg සමාන ke එකක් මෙතන හැදිලා ඉවරයි දැන්. හරි. mg එක උතන බලාගෙන ඉවරයි. පැහැදිලිද? උතන හදාගෙන ඉවරයි. දැන් අපි මෙතනින් තමයි ප්‍රැක්ටිකල් එක ස්ටාර්ට් කරන්නේ. මෙතනින් නෙවෙයි. මෙතනින් නම් කතා කරොත් තමයි g එකත් ඇතුළත් වෙලා රෝමයා වෙන්නේ. මෙතනින් ස්ටාර්ට් කරන නිසා දැනටමත් මෙයාගේ mg එක රෝමයා බැලන්ස් වෙලා ඉවරයි. දැන් මෙතන ඉඳන් මෙයාට මොකක් හරි විස්ථාපනයක් උඩට හෝ යටට හෝ දුන්නොත් මෙයා මෙතන ඉඳන් සරලනුති චලිතය දෙන්නේ. මෙතන කියන්නේ යාගේ බර බැලන්ස් එක. එහෙනම් මෙතන mg ගැන හිතන්න ඕනේ නැහැ. මෙතන අපි බලය හිතනවා. උඩට ඇති කරන බලය සමානයි මෙයාගේ තරණය. හරි. එතකොට මෙයාට ඇති වෙන බලය මොකක් හරි x විස්ථාපනයක් අරන් ගියොත් k කියන දුන්නේතෙන් f සමානයි kx. මේක ma කියලා තියෙනවා. එහෙනම් a සමානයි. හරි මේක ඍණ ලකුණකුත් වෙනවා. k යට m මෙතන x. හරි. ඉතින් අපි පිළිගන්නවා මෙන්න මේ කොටස ඔමේගා වර්ගයි කියලා. ඍණ ලකුණ නැතුව. හරි ඍණ ලකුණ නැතුව මෙන්න මේ කොටස ඔමේගා වර්ග කියලා. හරි. එහෙනම් ඔමේගා කියලා කියන්නේ මොකද්ද? k යට m වල වර්ගමූල. t සමානයි 2pi යට ඔමේගා. ඒ නිසා මෙතන 2pi. ඔමේගා යටනේ තියෙන්නේ. ඒ නිසා m එක උඩට k එක යටට ඔන්න ඔහොමයි. හරි. ওই ටික ඔක්කොම අපි ප්‍රැක්ටිකල් එකේදී හදුවා මේ සියල්ල මේ විදිහට කියලා දුන්නා. ප්‍රැක්ටිකල් එක අමතක නම් ආයෙ බලන්න. හරි. ආයෙ බලලා ඉවර වෙලා දැන් මේ ගාන මං කියලා දුන්නානේ. මේ ගාන තව පාරක් කරන්නත් ඕනේ. 2021 තව පාරක් කරන්නත් ඕනේ. 2008ත් කරලා බලන්න. හරි. ඒක මීට වඩා සංකීර්ණයි. මේ පාර පේපර් එකේ ගැටලු ගොඩාක් ලේසි. තේරුණාද? හරි. එහෙනම් අද MCQ නෙවෙයි අද SCQ එකක් කතා කරේ. ඒක වැඩි ඉවරයි. අපි ලබන සතියේ තව SCQ එකක් කතා කරනවා. හරි. ඒක පන්තිට එන්න කලින් කරන් එන්න එපා. පන්තිට ආවට පස්සේ අපි කරලා බලමු. හරි? හරි. බලමු මේකේ වැරදිච්ච ප්‍රමාණය පොඩ්ඩක් ඕගොල්ලන්ගේ. රෝමලකන් ඔක්කොම හරි කට්ටිය ඉන්නවද? අත උස්සන්න බලන්න ඉන්නවනේ. රෝමලකන් සියල්ලම හරි කට්ටිය ඉන්නවනේ අත උස්සන්න. හොඳයි. කෙනෙක් ඉන්නවා. එකක් වැරදිච්ච කට්ටිය. එක රෝමලකමක් විතරක් වැරදිච්ච කට්ටිය අත උස්සන්න. මාරු. දෙකක් වැරදිච්ච කට්ටිය. මේ රෝමලකන් තිබ්බ ඔක්කොම 12ක් විතර තියෙනවා. දෙකක් විතරක් වැරදිච්ච කට්ටිය. හරි. ওই මට්ටමට එන්න ඕනේ. හරි. දැන් අත උස්සන්නකො මේක කලින් දැකලා තියෙන කට්ටිය මේ ප්‍රශ්නයක් තිබ්බයි කියලා 2021 පේපරේ. අත උස්සන්න බලන්න. හරි. පේනවනේ. පේපරේ බලපු කට්ටියගේ තමයි ලකුණු වැඩි. ඔයගොල්ලෝ කලින් කරලා තියෙනවා. කලින් කරපු කට්ටිය අත උස්සන්න. මේ දැන් කතා කරන්න කලින් කරලා තියෙන කට්ටිය. වෙලාව තියලා හරි කොහොම හරි මේ ගැටලුව තනියම කරපු කට්ටිය කරන්න පුළුවන් ද බලපු කට්ටිය. හොඳයි. DT 103 කලින් කරලා තියෙනවානේ. මේකේ කොම ලකුණු තියෙනවා. හරි. කමක් නැහැ. එහෙම තමයි කරන්න ඕනේ. හරි. දැන් ඔයාලට මෙතන මුල් ලකුණ ගන්න පුළුවන් වුණා කියන්නේ ඔයා කලින් කරපු නිසානේ. හරි. පළවෙනි පාර කරද්දී අපි හැමෝටම වර්ධින්න පුළුවන්. දැන් දෙවෙනි පාර කරද්දී ඔයාලට මුල් ලකුණ ගන්න පුළුවන් කියන්නේ. දැන් ඔය වගේ හිතන්නකෝ විභාගයට යන්න කලින් පාස් පේපර්ස් කරලා ගියා කියලා. පාස් පේපර් එකේ තියෙන ප්‍රශ්න වගේ තමයි මේ පාර පේපර් එක ගත්තාම ඇවිල්ලා තියෙන්නේ. මොකද වෙන්නේ එතකොට?
කලින් කරලා දෙවෙනි පාර කරද්දී අපිට අර පළවෙනි පාර කරනවට වඩා ලොකු ලකුණක් හරි සම්පූර්ණ ලකුණ හරි ගන්න පුළුවන්. ඒකයි තියෙන වාසිය. හරි. මේ විභාගේ අපිට අර කොපි කරනවා කියන්නේ මේ අල්ලපු එකෙන් කොපි කරනවා කියන එක නෙවෙයි. ඔයිට වාස් පේපර්ස් වලින් කොපි කරන්න පුළුවන්. මං කිව්වා පේපරෙන්ම දේවල් ගන්න පුළුවන්. අර දෙමළ ප්‍රශ්න පත්‍රයේට උත්තර ලියපු විදිය මතකද ඔයගලන්ට? පොඩි කාලේ තියෙනවනේ දෙමළ වලට. මම උත්තර ලියන්නේ මට දෙමළ තේරෙන්නේත් නැහැ. උත්තර ලියන්නේ ප්‍රශ්නෙම උත්තරයට අනිත් පැත්ත අරවල ලියන එක කරන්නේ. මේ වගේත් එහෙම කරන්න පුළුවන් හරි. ඔයගොල්ලෝ එහෙම හිතන්නේ නැහැ. හරි MCQ ගත්තත් MCQ වලත් මම කියන්නේ උත්තර බලලා අපි හිතන්න ඕනේ උත්තරේ මොකක්ද කියන්නේ. හරි උත්තර බලලා තමයි ප්‍රශ්න ගැන හිතන්න ඕනේ. උත්තර බලලා අපිට සමහර ඒවා අයින් කරන්න පුළුවන්. හරි. ඒ වගේ විදි තියෙනවා. ඒවා ප්‍රැක්ටිස් කරාම ඔයගොල්ලෝ ගන්න කනා ෂොට් එක පවා හරියන chance එක වැඩි. හරි ඒවා අපි මීට ඉගෙන ගන්නවා නේද? හරි. එහෙනම් හොඳයි. අපි අද ඉගෙන ගන්න ටික බලමු. මේක තව MCQ එකක් අපි ඉදිරියේදී කතා කරනවා. ඒක කරන් ඉන්න එපා හොඳේ. පන්තියේදී කරලා බලමු. ලකුණු කීයක් ගන්න පුළුවන්ද කියලා. ඕනම් ප්‍රැක්ටිකල් එක බලන් ඉන්න. ඒකට කමක් නැහැ. හරි. ප්‍රැක්ටිකල් එක බලන් ඉන්න අර ආලෝකයේ සම්බන්ධව අපි කතා කරපු එකම ප්‍රැක්ටිකල් එක චලාන්වීක්ෂය භාවිතයෙන් වීදුරු කුට්ටියක දෘශ්‍ය විස්ථාපනයේ වර්තනාංකය හොයන ප්‍රැක්ටිකල් එක. නේද?